තමයි අපි පානය කරන්නේ. පැරණි කාලේ මිනිස්සු නම් මේ උණු වතුර උණු කිරීම මගින් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍යයක් තිබුණා ක්ලෝරින් යෙදීම මගින් අපිට ජලය පිරිසිදු කරගන්න පුළුවන්. පුතාලා මාතෘකාවට ඉරක් ගහලා 1 2 3 අංක 3ක් යොදන්න. 1 2 3 අංක 3ක් යොදනවා. රූලක් කර රූලක් ජලය පිරිසිදු කරගන්නා ක්‍රම. ඊළඟ රූල් දෙකක් කරලා තරුවක් දැම්ම. රූල් දෙකක් කරලා තරුවක් දාලා ලියන්න. රූල් දෙකක් කැරියා. 1 2 3 කියලා අංක 3ක් පුතාලා යෙදුවා. ලියන්න ඊළඟට පුතාලා ජලය අපිරිසිදු වෙන ක්‍රම. ජලය අපිරිසිදු වෙන ක්‍රම. මාතෘකාව ජලය අපිරිසිදු වෙන ක්‍රම. ජලය අපිරිසිදු වෙන ක්‍රම. මිනිසුන්ගේ පුතේ විවිධ ක්‍රියාකාරකම් නිසා ජලය අපිරිසිදු වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් වලින් ජලය අපිරිසිදු වෙනවා. පුතාලා දන්නවා අපේ මිනිස්සු ඇලදොල ගංගාවල් වලට කැලි කසල එහෙම නැත්නම් කුණු එහෙම නැත්නම් ඉවතලන දේවල් එහෙම නැත්නම් අපද්‍රව්‍ය එහෙම නැත්නම් විස රසායනික ද්‍රව්‍ය යොදනවා. සමහර මිනිස්සු මල මුත්‍ර මේ ඇලදොල ගංගාවල් වලට යොමු කරනවා. සමහරු සතුන් ගවයන් ඌරන් එළුවන් වැනි සත්තු ඇලදොල ගංගාවල නාවනවා පුතාලා දැකලා ඇති. සමහර මිනිස්සු ගංගා ආශ්‍රිතව ඇලදොල ආශ්‍රිතව වාහන සේදීම් කර්මාන්ත ශාලාවලින් පිට වෙන පුතේ විස අපද්‍රව්‍ය කැලිකසල මේ ජලයට මුදා හරිනවා. එහෙනම් මෙනි ක්‍රම මගින් පුතාලා යනවා ජලය අපිරිසිදු වෙනවා. ලිව්ව නේද මාතෘකාව ජලය අපිරිසිදු වෙන ක්‍රම. එහෙනම් පුතාලා ඒ යටතේ ඉක්මනින් දාන්න අංක 5ක් රූලක් කරන රූලක් ඉක්මනින් ලස්සනට අංක 5ක් යොදනවා. විවිධ ක්‍රම මගින් ජලය අපිරිසිදු වෙනවා කිව්වා. අංක 5ක් යොදලා ලියන ජලය අපිරිසිදු වෙන ක්‍රම. ඊළඟට පුතේ ආයිම අහගන්න අංක 5 යොදපු ගමන් පිළිතුරු දැන් ලියන්නේ පුතාලා කවුරුවත්. මේ අපිරිසිදු ජලය පානය කිරීමෙන් අපිට ඊටාම භයානක ලෙඩ රෝග ඇති වෙනවා. අපිරිසිදු ජලය පානය කිරීමෙන් නේද අපිට ඊටාම භයානක ලෙඩ රෝග ඇති වුණා. ඒව නිසාම කොලරාව පාචනයේ සෙංගමාලය වැනි ලෙඩ රෝග හට ගන්න අපිරිසිදු ජලය පානය කිරීමත් පුතේ එක් අධිහරක් වෙනවා. ලියන්න එහෙනම් අපිරිසිදු ජලය රූලක් කෙරිය තරුවක් දැම්ම. කෝ කවිදු ලියන්නේ බලන් ඉන්නවා. අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදෙන රෝග අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදෙන රෝග මාතෘකාවට පුතාලා ඉර ගහන්න. දාන පුතාලා රූලක් කර රූලක් අංක 3ක් 1 2 3 1 8 1 සටහන පුතේ හරි ලස්සනට කරන්න. අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදෙන රෝග. ඊළඟට ඔබට මතක ඇති අංක 3යි දාන්නට ඕන. අංක 3ක් දැම්මාම ඇති. දැන් අප පරිහරණය කරන පාඩම ගැන මතක් කරොත් පුතාලට මතක ඇති. සමහර දේවල් අපි පෞද්ගලිකව පරිහරණය කරා. සමහර බඩු භාණ්ඩ අපි පොදුවේ පරිහරණය කරා. සමහර භාණ්ඩ පුතේ පාවිච්චි නිසා අවසන් වුණා. සමහර භාණ්ඩ පාවිච්චි කළා කියලා අවසන් වුණේ නැහැ. තව සමහර භාණ්ඩ තිබුණා කල් පවතින ඒවා තිබුණා. තව සමහර භාණ්ඩ තිබුණා කල් නොපවතින භාණ්ඩ තිබුණා. ඒ වගේම එදිනෙදා අපි විශේෂයෙන්ම අපේ මුළු තැන්ගේ තුල අපි පරිහරණය කරන සරල උපකරණ තිබුණා. භාණ්ඩ තිබුණා. විවිධ වෘත්තකයන් විවිධ රැකියා කරන අය භාවිතා කර බඩු භාණ්ඩ තිබුණා. මේවා පහුගිය පාඩම් ඒකකවලදී මේ දූ දරුවෝ ඉතා හොඳින් ඉගෙන ගත්තා. ඒ නිසා මේ පෞද්ගලික කියන වචනේ තේරුම තමයි පුතේ එකයි. මම එහෙනම් මේ වචනේ තේරුම සරල අදහස හැම දරුවෙකුගේම හිතට හොඳින් දැනෙන්න ඕන. පෞද්ගලිකව පරිහරණය කරනවා කියන්නේ එක් අයෙක් විතරයි.
අපි දන්නවා අපි තුවාය, පනාව, දත්බුරුසුව මේ වගේ බඩු භාණ්ඩ අනිවාර්යෙන් පෞද්ගලිකවයි පරිහරණය කරන්න. එහෙනම් වචනේ හරියට ලියන්න පෞද් රූල් දෙකක් කරියා. තරුවක් දැම්ම ලියන්න පුතාලා පෞද්ගලිකව බලන්න වචනේ හරියට ලියන්න පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ. එහෙනම් මෙතන වැදගත් වෙන්නේ පෞද්ගලික කියන වචනේ තේරුම පෞද්ගලික කිව්වේ එකෙක් පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ මාතෘකාව ඩිරක් ගැහුවා. වැරදි වචන ලියන්න බෑ පුතේ, වැරදි අක්ෂර ලියන්න බෑ. ඉතාම හොඳින් අද අපි සිංහල පාඩම ගැන කතා කරනකොටත් ඒ ගැන කතා කරනවා. මාතෘකාවට ඉර ගැහුවා. අඩිරෝල හැමෝ කෙනෙක් මාතේ තියෙන්නට ඕන අවශ්‍ය බඩු භාණ්ඩ ටික ලං කරගෙනයි ඔබ සහභාගී වෙන්නේ. දාන්න 1 2 3 පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ 1 2 3. ඊළඟට දැන් පුතාලා ආයෙම චුට්ටක් අහගෙන ඉන්න. ඊළඟ පාඩමක් මං චුට්ටි වෙලාවක් ඔබට මතක් කරනවා. පුතාලට තියෙන හොඳින් සවන් දෙන්න. ඔබ ගෙදරදී නිවසේ සිඳගෙන මේ පාඩම් වලට සම්බන්ධ වුණත් වෙනත් කටයුතු වල පුතේ නිරත වෙන්නේ නැතුව ඉතාම හොඳින් සවන් දෙන්න. ඔබේ මතක ශක්තිය ගොඩනගෙන විදියට වඩාත් සරල බසින් පුංචි වාගේ සිත් සතන් තුළට මේ මගේ පණිවිඩය ඔබේ හිත ඇතුළට කාවදින විදියටයි මම පණිවිඩය කියා දෙන්නේ. ඒ නිසා එය ඔබේ හිතට ගන්න නම් ඔබ හොඳින් සවන් දෙන්න වෙනවා. ඒ නිසා දැන් ලියන්න නැතුව අසාගෙන ඉන්න. ඊළඟට පුතේ මේ ගමනාගමනය කියන පාඩම ඔබට මතක ඇති. පහුගිය කාලේ අපි ඒ ගැන කතා කරා. ලෝපුරා විසිරී සිටින මිනිස්සු විවිධ ක්‍රම භාවිතා කරමින් ගමන් විමන්වල යෙදුනා. ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගත්තා. ලෝපුරා විසිරලා ඉන්න මිනිස්සු පුතේ ගොඩබිම මගින්, එහෙම නැත්නම් මුහුදින්, එහෙම නැත්නම් ගුවනින් මේ ප්‍රධාන ක්‍රම තුන භාවිතා කරමින් තම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් යොමු කරගත්තා. පුතාලේ බව හොඳින් දන්නවා. ගොඩබිම ගමන් කරන වාහන වෙනම තිබුණා. ජලය උපයෝගී කරගෙන ජලයේ ගමන් කරන වාහන ගැන ඔබ වෙනම දන්නවා. ගුවන් මගින් ගුවනේ ගමන් කරන වාහන මොනවද කියලා පුතාලා ඔබ වෙනම ඉතාම හොඳින් දන්නවා. මේ හැම ක්‍රමයකම පුතේ වාසි අවාසි භුක්ති විඳින්න තිබුණා. ගමනාගමන පාඩමේදී අපි ඉගෙන ගත්තා. පාරේ ගමන් කරන අය අපි මගීන්, රථවාහන පදවන අය රියදුරන්. එහෙනම් රියදුරන් සහ මගීන් කියන දෙපාර්ශවයේ අතින් පුතේ ඉටුවිය යුතු යුතුයකම් සහ වගකීම් කොටස් ගොඩක් තිබුණා. විශේෂයෙන් මහමඟ ගමන් කරන අය හැටියට අපි මගීන් නිතරම දකුණු පසින් ගමන් කිරීම, පදික වේදිකාවෙන් ගමන් කිරීම, සුදු ඉර මතින් පාර මාරුවීම, මාර්ග නීති රීති පිළිපැදීම, මග දෙපස තියෙන සංඥා පූර්වවලට අවනත වීම, මෙවැනි කරුණු කාරණා ගොඩක් මගීන් හැටියට පුතේ අපි පිළිපදින්නට ඕන. පාර මාරු වෙනකොට පාර මාරු වීමේදී නිවැරදි ක්‍රමවේදය, පළමුව දකුණ බැලීම, දෙවනුව වම බැලීම, නැවතත් දකුණ බලා පාරේ වාහන කිසිවක් නොමැතිනම් තමයි අපි පාර මාරු වීමේ නියමිත ස්ථානයෙන් පාර මාරු වී යුත්තේ. මෙවැනි ක්‍රමවේද ගැන අපි ඔබට කතා කරා, ඉගෙන ගත්ත ඔබට මතක ඇති. ඒ නිසා මේ අද මම ටිකක් කතා කරන්න යන්නේ පුතාලට මේ ගැන කතා කරලා දීලා අද වෙනකොට පුතේ අපේ රටත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක් බවට පත් වෙලා අද වෙනකොටත් අපේ රටේ පුතේ මේ ගම් කියන අඩිපාර, ගුරුපාර, තාර පාරවල් වලට අමතරව අද අපේ රටේ අධිවේගී මාර්ග භාවිතයට ආවා. මෙතන ඉන්න දුවල පුතාලා හැමෝම වගේ අධිවේගී මාර්ගවල ගමන් කරලා ඇති. අධිවේගී මාර්ගයේ ගමන් කළ යුතු වාහන තියෙනවා. ගමන් කළ නොහැකි වාහන මොනවදයි කියලා මාර්ග සංවර්ධන අධිකාරිය අපිට නියමයන් දීලා තියෙනවා. මොනවද මෙහි යන්න බැරි වාහන මොනවද කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පුතේ විශේෂයෙන් මේ ජලය යොදාගෙන ජලයේ ගමන් කරන වාහන තිබුණා. විශේෂ වාහන කීපයක්, ඒවා විශේෂ නම් වලින් හැඳින්වුවා. බලමු ඔබේ මතකේ. කරුවක් දාලා පුතා ලියන්න.
ජලයේ ගමන් කරන වාහන. ජලයේ ගමන් කරන වාහන. අපි දන්නවා නැව, ඔරුව, පාරුම, රුවල, තෙප්පම නේද? ගොඩක් දේවල් තිබුණා. ජලයේ ගමන් කරන වාහන. ජලයේ ගමන් කරන වාහන. මාතෘකාඩියට ගැහුවා. තාන්න 1 2 ඉස්සරහින් ලියනවා 3 4. ජලයේ ගමන් කරන වාහන 1 2 ඉලා ලියනවා 3 4. 3 4. ජලයේ ගමන් කරන වාහන. මාතෘකාව ලිව්වට පස්සේ පුතාලා උත්තර ලියන්නේ මම මේ කියන විදිහට 1 2 3 4 ඉස්සරහින් යොදනවා. ඊළඟට පුතේ ආයිම සවන් දෙන්න මේ ගෙවත්ත ගැන කතා කරෝති. ගෙවත්ත කිව්වේ අපේ ගෙදර වත්ත. ගෙවත්ත විශේෂයෙන්ම මේ පාඩම හරියට වැදගත් වෙනවා. ඔබ වඩාත්ම වටින්නේ ඔබ හොඳින් අසාගෙන ඉන්න ඕන. එතකොටයි ඔබට මේ කරුණු කාරණා හොඳින් මතකයට යන්නේ. ගෙවත්ත කිව්වේ අපේ ගෙදර වත්තේ පුතේ. ගෙවත්තේ භෝග වගා කිරීමෙන් අපිට ලැබෙන වාසි ගොඩාක් තියෙනවා. ඒ වාසි මොනවද කියලා ඔබ හොඳින් හඳුනගෙන ඉන්න වෙනවා. ගෙවත්තක භෝග වගා කිරීම නිසා අපිට ලැබෙන වාසිය අතරේ ප්‍රධානතම වාසිය තමයි අලුත් එළවලු පළතුරු නැත්නම් නැවුම් එළවලු පළතුරු අපිට ආහාරයට ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට වසවිස වලින් තොර, මොකද අපි දන්නවා අපි වෙළඳපොලේ තියෙන එළවලු වලට නැත්නම් පළතුරු විවිධ රසායනික පොහොර යොදනවා. ඒව පුතේ විස සහිතයි. එහෙනම් අපේ ගෙවත් එහෙම නැහැ. එහෙනම් වසවිස වලින් තොර ආහාර අපිට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අපිට ගෙවත්තෙන් ආහාර එළවලු පළතුරු අපිට සම්පාදනය කරගන්න පුළුවන්. මේවා ගන්න අපිට වෙළඳපොළට, සුපිරි වෙළඳසැල් වලට, කඩසාප්පු වලට යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට කාලය ඉතිරි වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ නිවසේ ගෙවත්තේ අපි මේ භෝග වගා කිරීම නිසා අපිට මිල මුදල් වැය වුණේ නැහැ. විශාල ආර්ථික වාසියක් තියෙනවා. එහෙනම් අපිට ගාස්තු වැය වුණේ නැහැ. ඒ නිසා පුතේ ගෙවත්තක භෝග වගා කිරීමෙන් අපිට වාසි ගොඩක් තිබුණා. එහෙනම් රූල් දෙකක් කරලා තරුවක් දාන්න. තරුවක් දාලා යන ගෙවත්තක භෝග වගා කිරීමෙන් ගෙවත්තක භෝග වගා කිරීමෙන් ලැබෙන වාසි. ගෙවත්තක මම බලනවා සටහන් ලස්සනට තියෙන්න ඕන. ගෙවත්තක භෝග වගා කිරීමෙන් ලැබෙන වාසි. 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 පුතාලා මාතෘකාවට ඉර ගහලා දාන්නකෝ 1 යට 1 2 3 4 අංක 4ක් දාන රූලක් කර රූලක්. ගෙවත්තක භෝග වගා කිරීමෙන් ලැබෙන වාසි. ගෙවත්තක භෝග වගා කිරීමෙන් ලැබෙන වාසි. දැන් අද ඉඳලා ප්‍රශ්න පත්‍ර 25කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ අතට හම්බ වෙනවා. ඒ හෙට ආසනලා අඛණ්ඩව මේ මාසය පුරාම අපේ පාඨමාලාව සම්පූර්ණ කරන්න. ගෙවත්තක භෝග වගා ලැබෙන වාසි. ඊළඟට පුතාලා ආයිම අහගන්න පුතේ මේ ගෙවත්ත සකස් කරනකොට, ගෙවතු වගාව සකස් කරනකොට, එහෙම නැත්නම් ගෙවත්ත පිළියෙල කරනකොට ගෙවතු වගාව සඳහා යොදා ගන්න උපකරණ තිබුණා. අපි දන්නවා ඒවා හරි සරල උපකරණ. අපි මුල්ලුව, රේඛය, උදැල්ල මේ වගේ සරල උපකරණ භාවිතා කරමින් තමයි විශේෂයෙන් මුල්ලුව, රේඛය පුතේ ගෙවතු වගාව තුළ ඉතාමත්ම බහුලව භාවිතා වෙන උපකරණ දෙකක්. ලියන්න පුතාලා ඊළඟට රූල් දෙකක් කැරියා. මාතෘකාව
ගෙවතු වගාව සඳහා දැන් මේ දිග නිමාඩු කාලයක් ලැබිලා තියෙන්නේ හැම වෙලාවකම හොඳින් කියවන්නට ඕන කියවන තරමටයි ඔබට මේ ලිවීමේ හැකියාව ලැබෙන්නේ ලංකාවේ ඔක්කොම තියෙන පුතේ තරඟ විභාග ඒ නිසා ඔබ කොයිතරම් දැනුමින් පිරුණු දරුවෙක් වුණත් වේගවත් බව නැමැති සාධකය ඔබ ළඟ ගොඩ නැගුණේ නැති වුණොත් ඔබට කඩිනමින් මේ අවසන් කරන්න බැරි වෙනවා ඒ නිසා පුතාලා හොඳට හැම විටම කියවන්නට ඕන ගෙවතු වගාව සඳහා යොදා ගන්නා උපකරණ ගෙවතු වගාව සඳහා යොදා ගන්නා උපකරණ ගෙවතු වගාව සඳහා යොදා ගන්නා උපකරණ හරියට ලියන්න වචන අපි හරි ලස්සන මේ අපේ වචන මාලාවට අපි හැමදාම වචන 30ක් 10ක් එකතු කරගෙන ආව නේද ඒ රිද්මයත් අපි අතින් ඇතිවෙල නැති වෙලා ගියා උපකරණ නිවැරදිව ලියන්න පුතේ වචනේ මාතෘකාවට ලස්සනට ඉර ගහලා රූලක් අංක 4ක් දාන්න ගෙවතු වගාව සඳහා යොදා ගන්නා උපකරණ ඊළඟට ඔබ දන්නවා මේ ගෙවත්තට හානි කරන සත්තු ඉන්නවා ගෙවතු වගාවට හානි කරන සතුන් ඉන්නවා පුතාලා අහගන්න මම ලියන්න කිව්වම තමයි ලියන්නේ ගෙවතු වගාවට හානි කරන සත්තු ඉන්නවා අපේ පළදාවට හානි කරන ගෙඩි මල් කොළ දළු වලට මුල් වලට හානි කරන සත්තු හිටියා ඒ අය අතරේ ගොළු බෙල්ලන් විශාලයි විශේෂයි ගොළු බෙල්ලන් දලඹුවන් කෘමීන් වර්ග පිටිමකුණන් විශේෂයි විශේෂයෙන්ම ගොළු බෙල්ල කියන සතා පුතාලා දැකලා තියෙනවා මෙයා හරියට ගෙවත්තට වගාවන්ට හානිදායකයි එක අවුරුද්දක පුතේ ශිෂ්‍යත්ව විභාගයට ඇහුවා ගොළු බෙල්ලගේ බිත්තරවල වර්ණය මොන පාටද කියලා ගොළු බෙලි බිත්තර කහ පාටයි දලඹු වර්ග ගොඩක් තියෙනවා මේගොල්ලෝ ශාකවල නැත්නම් ගස්වල ශාකපත්‍ර මල් කාදමනෝ කුරුමිනි වර්ග එහෙමයි විශේෂයෙන් පළතුරු වගාවට හානි කරන එක්කෙනා පුතාලා දන්නෝ ගෙදර පිටිමකුණා මේ කාටුන් බලන්නේ නැතුව කොම්පියුටර් අරගෙන ටැබ් අරගෙන ගේම් ගහන්න නැතුව ගෙදර මිදුලට බහැලා ගෙදර තියෙන peer ගහේ ජම්බු ගහේ අඹ ගහේ පැපල් ගහේ ගෙඩියක් අරගෙන පුතාලා බලන්න ඒ ගෙඩිය පුරාට පුල්ලි පුල්ලි තිත් තිත් තියෙනවා නම් අන්න ඒ පිටිමකුණෙහි සැරිසරු බවට හොඳම සාධකය එහෙනම් මේ සත්ව ඔබ හඳුනා ගන්න ඕන ලියන්න රූල් දෙකක් කළා මාතෘකාව ගෙවතු වගාවට හානි කරන සතුන් 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 දාන පුතාලා මාතෘකාවට ටිකක් ගන්න හානි කරන සතුන් ඊළඟ 1 2 ඉස්සරහින් දාන්න 3 4 ගෙවතු වගාවට හානි කරන සතුන් 1 2 3 4 ගෙවතු වගාවට හානි කරන සතුන් දැන් ඊළඟට ලියන්නේ නැතුව මේ අංක ටික ගෙදුවට පස්සේ දැන් පුතාලා ආයි චූටි වෙලාවක් අහගන්න ගෙවතු වගාවට හානි කරන සතුන් චූටි වෙලාවක් අහගන්න ගෙවතු වගාවට හානි කරන සතුන් දැන් පුතාලා අහගෙන ඉන්න ඊළඟ කොටස මම ලියන්න දෙන්නේ නැහැ ඒ නිසා පුතාලා හොඳට අසාගෙන ඉන්න මම මේ කියන ඊළඟ මාතෘකාව නිතරම පුතේ ප්‍රශ්න පත්‍රවල අපිට මේක වැදගත් වෙනවා කොයි වෙලාවෙත් ප්‍රශ්න අහනවා ඒ නිසා පුතාලා හොඳින් සවන් දුන්නාම ඒ වෙලාවට ඔබට ලැබෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන් සාරවත් අස්වැන්නක් සාරවත් පළදාවක් ලබා ගන්න මිනිස්සු මොකද කරන්නේ පුතේ ගොවියෝ මොකද කරන්නේ වගාවට අස්වැන්නට පොහොර යොදනවා වගා බිමට පාත්ති වලට පොහොර යොදනවා ඈත කාලේ මිනිස්සු නම් සාම්ප්‍රදායික පොහොර වර්ග තමයි යෙදුවේ ඒ අපේ සාම්ප්‍රදායික ඈත කාලේ විසූ පැරණි ගොවියෝ අද පුතේ ඊට වැඩිය හාත්පසින් වෙනස් මිනිස්සු පොහොර දෙවර්ගයක් බොහෝ විට තමන්ගේ වගා බිමට එකතු කරනවා විශේෂයෙන් කාබනික පොහොර යොදනවා අනිත් පොහොර වර්ගය තමයි රසායනික පොහොර මේ පොහොර දෙවර්ගය අද අපේ ගෙවත්තක තුල උවත් එහෙම නැත්නම් වගා බිමක තුලත් නිරත වෙන ගොවියෝ
ගොවි මහත්තුරු මේ පොහොර වර්ග දෙක යොදනවා. විශේෂයෙන්ම පුතේ කාබනික පොහොර කියන දේ ගැන කතා කරොත් මේ කාබනික පොහොර සකස් කරගන්න අපේ මිල මුදල් වැය වෙන්නේ නැහැ. ඔබ දන්නවා කොම්පෝස් පොහොර වලක් අපේ ගෙදර නිවස ගෙවත්ත තුල වුණත් හදා ගන්න පුළුවන්. සමහර දූ දරුවන්ගේ ගෙවල් වල දැන් හදලා ඇති. මේ සඳහා කොම්පෝස් පොහොර නැත්නම් කාබනික පොහොර හැදීමට යොදාගන්නේ මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න වෙනවා. අනේ කිසිම වියහියදමක් මේකට යන්නේ නැහැ. ගෙදර ඉවතලන කැලිකස්සල ටික, කුස්සියෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ටික, එහෙම නැත්නම් මේ ශාකවල හැලෙන ඉවතලන දිරා යන කොළ ටික, එහෙම නැත්නම් මේ සතුන්ගේ මැරී යන සතුන්ගේ ඇටසැකිලි ශරීර කොටස් ටික, එහෙම නැත්නම් සතුන්ගේ මල මුත්‍ර එකතු කරලා මේ කොම්පෝස් පොහොර නැත්නම් කාබනික පොහොර අපිට හදා ගන්න පුළුවන්. කාබනික පොහොර යෙදුවහම පුතේ වගාවන්ට වාසි ගොඩාක් අපිට හම්බ වෙනවා. කාබනික පොහොර නිසා සිදුවෙන්නේ කාබනික පොහොර වලට වසවිස එකතු වුණේ නැති නිසා අපිට වසවිස වලින් තොර හොඳ පළදාවක් අස්වැන්නක් අපිට භුක්ති විඳින්න හම්බ වෙනවා. ඒ හැදෙන ගෙඩි නැත්නම් ඒ හැදෙන පළතුරු නැත්නම් එළවලු අපිට ආහාරයට ගත්තාම හානි සිදු වුණේ නැහැ. ඒවයි වසවිස නැති නිසා පුතේ මේව වගාවට යෙදුවාම පස තුල ඉන්න පාංශු ජීවීන් අහලා තියෙනවද පුතාලා වචනේ පාංශු ජීවීන් කියන්නේ පස තුල ජීවත් වෙන සත්වයෝ ඉන්නවා. ඒගොල්ලෝ පුතේ පසට හිතකර අය. පසේ සාරබත් බව රඳා පවතින ඒගොල්ලෝ උදව් උපකාරී වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට හානියක් නැහැ මේ වසවිස නැති නිසා. අනිත් එක අපිට මුදල් වැය වුණේ නැහැ. අපේ ගෙවත්ත තුල හදා ගන්න පුළුවන්. ඒ කාබනික පොහොර. හැබැයි රසායනික පොහොර ඊට වැඩිය හාත්පසින් වෙනස්. පුතාලා දැනගෙන ඉන්න වෙනවා මේ දුවල දැනගෙන ඉන්න වෙනවා මොනවද රසායනික පොහොර කියන්නේ කියලා. රසායනික පොහොර කියන්නේ පුතේ විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් හැදෙන පොහොර වර්ග. හැබැයි රසායනික පොහොර ද්‍රව්‍ය මගින් ඉක්මනින් වේගවත් කඩිනම් අස්වැන්නක් පළදාවක් ලබා ගන්න පුළුවන්. ඒ නිසාද රසායනික පොහොර මේ ගොවි මහත්තුරු අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට එක් හේතුවක් තමයි පුතේ රසායනික පොහොර ඉක්මනින් ජලයේ දිය වෙනවා. ඒ ජලයේ දිය කරලා පසට යෙදුවාම ඉක්මනින් පසට මේ උරාගෙන ශාකයට අරගෙන ශාකයේ දනය වෙලා පළදාව හට ගන්නවා. හැබැයි මේ දුවල පුතාලා හොඳට මතක තියාගන්න මේ රසායනික පොහොර පුතේ ඊටම අහිතකරයි. එහෙනම් අපිට මේ රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න වස විස සහිතයි. ඇයි අර රසායනික පොහොර වල තියෙන විස අර පළදාවට අස්වැන්නටත් යනවා. එහෙනම් විස සහිත බොහෝ වෙලාවට එහි ආහාර පළතුරු විස සහිතයි. මේ රසායනික ද්‍රව්‍ය යෙදුවහම පුතේ වෙන්නේ පස තුල ජීවත් වෙලා ඉන්න අර පාංශු ජීවීන් පස්වල ජීවත් වෙන සත්තු ඒගොල්ලෝ මැරිලා යනවා. එහෙනම් විශාල අවාසියක් ඒක. පාංශු ජීවීන් අහිමි වෙලා යනවා. පාංශු ජීවීන් නැති වෙනවා. ඒ නිසා මේව ගන්න මිල මුදල් යනවා. ඒ වගේම මේවා ආහාරයට ගත්තාම සමහර මිනිසුන්ට දිගු කාලීන පුතේ විශේෂ ශරීරාබාධ නැත්නම් ලෙඩ රෝග වලටපත් වෙනවා. ඒ නිසා මේ රසායනික පොහොර භාවිතයෙන් අපිට ඊටම අහිතකර බලපෑම් ඇති වෙනවා. ලියන්න ඕනේ නෑ පුතාලේ ගැන දැනගෙන ඉන්න. ඒ වගේම ශ්‍රී ලංකාව ඊළඟට මම මේ කතා කරන්නේ අපේ රටේ විවිධ ආගම් ජාති උත්සව පැවැත්වුවා. ශ්‍රී ලංකාව පුතේ බහුවාර්ගික රටක්. අපේ රටේ විවිධ ආගමික උත්සව තිබුණා. විවිධ ආගමික උත්සව කිව්වහම පුතේ ප්‍රධාන ආගම් හතරක් අපේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ වෙනකොට අදහනවා ප්‍රධාන වශයෙන්. රටේ ජීවත් වෙන මිනිසුන්ගෙන් වැඩිම පිරිසක් බෞද්ධයෝ බෞද්ධ ආගම අදහනවා. දෙවෙනියට වැඩිම පිරිසක් හින්දු ආගම අදහනවා. තුන්වෙනියට වැඩිම පිරිසක් ඉස්ලාම් ආගම අදහනවා. තව පිරිසක් ක්‍රිස්තියානි ආගම අදහනවා. එහෙනම් මේ ආගමවලට වෙන් වෙච්ච ඒ ආගම් වලට අදාළ වුණු ආගමික උත්සව තියෙනවා. ලියන්න එහෙනම් පුතාලා. තරුවක් දැම්ම රූල් දෙකක් ඇරලා ආගමික උත්සව ආගමික උත්සව 6ක් නම් කරන්න. ආගමික උත්සව 6ක් නම් කරන්න. ආගමික උත්සව
හයක් නම් කරන්න. ආගමික උත්සව 6ක් නම් කරන්න. දාන පුතාල 1 රූලක්කරය 2 3 අංක 3ක් දැම්ම 1 2 3 මැදට ආව 4 5 6 මේ විදිහට පුළුවන් අපිට 1 2 3 රූලක්කරය තමයි යොදන්නේ 4 5 6 ආගමික උත්සව 6ක් නම් කරන්න. කොෂයහන් පුතා ලියන්න වටපිට බලන්න එපා ගෙදර වුණත් ඉක්මන් කරන්න. මට පේන හැමෝම මං හොඳින් පරීක්ෂා කරමින් යන්නේ හැමෝම දිහා මං හොඳින් නිරීක්ෂණය කරමින් යන්නේ අර දුවලා පුතාලා ඉතාම හොඳින් වැඩ කරනවා පේනවා. ආගමික උත්සව 6ක් නම් කරන්න 1 2 3 ඊළඟ 4 5 6 ආගමික උත්සව වෙනයි පුතේ ජාතික උත්සව වෙනයි. ආගමික උත්සවය පවත්වන්නේ ඒ ආගම් අදහන ඒ ආගම් වලට අදාළ අය ඒ ආගමික උත්සව සමරනවා. නමුත් ජාතික උත්සව එහෙම නැහැ. ජාතික උත්සව සමරන්න ආගම ජාතිය අදහන්නේ රටක් වශයෙන් ඒ රටේ සිටින ජීවත් වෙන සියලුම ජාතීන් පුතේ එක්සත්ව එක්සිත්ව මේ ජාතික උත්සව සමරනවා. පුතාලා දන්නවා අපේ නිදහස් දිනය නේ ඒ වගේ ඒවට අපි ජාතික උත්සව එහෙනම් ලියමු අපි ඊළඟ කාරණාවද පරිසරයේ දවසේ ජාතික උත්සව රූල් එකක් කැරියා. ජාතික උත්සව ජාතික උත්සව 3ක් නම් කරන්න. 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 මාතෘකාවට ඉර ගෙහුව ලස්සනට දාන්න එක යට ඒක අංක 1 2 3 කියලා ඉක්මනින් දාන්න. ජාතික උත්සව 3ක් නම් කරන්න. ජාතික උත්සව 3 නම් කරන්න. දැන් පුතාලා හැමෝම ඊළඟට සිංහල පොත අතර ගන්න. සිංහල පොත අතර ගන්න. සිංහල පොත අතර ගන්න. හෙට ඉඳලා ඔන්න ප්‍රශ්න පත්‍ර 27ක් හෝ 28ක් දැන් මම පෙන්නන්නම් තව ටිකකින් ලොකු කට්ටලයක් ලැබෙනවා. මේ මාසේ ආවරණය කරන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා. සිංහල පොත අතර ගන්න. හරිද හැමෝම? හරිද? රයිට්. ලියන්න පුතාලා මාතෘකාව අලුත් පිටුවකට යන්. පහත ලියන්න පුතාලා පහත කවිය කියවා පිළිතුරු ලියන්න. 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 කවිය කියවා පිළිතුරු ලියන්න. මාතෘකාවට ඉර ගහන්න. යවුවද ඉර? රයිට්. දැන් අපි කවිය ලියමු. හැමෝම මාත් එක්ක පුතේ එකට යන්න ඕන. මම ලියලා ඉවර වෙනකොට පුතාලත් එකට යන්න ඕන. වෙන වැඩ කරන්න බෑ. මම කිව්වා හොඳ විනයක් ඇතුව ලස්සනට ඉන්නට ඕන. මම හැමෝම නිරීක්ෂණය කරමින් යන්නේ. බලන්න හරිය හොඳයි දුවල පුතාලා. ගොඩක් අය හරි ලස්සනට වැඩ කරනවා. ලියන පළවෙනි පේලිය පුතේ රූලක් කැරිය නිලු ලයිනින් පටන් ගන්නෙ. මේ කවි ලියනකොට ඒ මන් ලියන කොටස එකම පේලියේ තියෙන්න. පාට සුවඳ එක වගේ පාට සුවඳ එක වගේ පාට සුවඳ එක වගේ පළවෙනි පේලියනේ. පාට සුවඳ එක වගේ පාට සුවඳ එක වගේ පාට සුවඳ එක වගේ ලිව්වද පළවෙනි පේලිය පාට සුවඳ එක වගේ. රූලක් කෙරියා දෙවෙනි පේලිය ලියන්න. රූලක් කැරලා ලියන්න පුතේ දෙවෙනි පේලිය.
තිබෙන රෝස මල වගේ 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 දෙවෙනි පේලිය තිබෙන රෝස මල වගේ ආයම දැන් රෝලක් කරේ තුන්වෙනි පේලියට යනවා දෙවෙනි පේලිය ලිව්වේ තිබෙන රෝස මල වගේ යන් තුන්වෙනි පේලිය කීකරු පොඩි ළමයාගේ කීකරු පොඩි ළමයාගේ කීකරු පොඩි ළමයාගේ හතරවෙනි පේලියට යනවා රෝලක් කැරියා කවුරුත් පවසති යගේ කීකරු පොඩි ළමයාගේ ඊළඟ පේලිය කවුරුත් පවසති යගේ කීකරු පොඩි ළමයාගේ හතරවෙනි පේලිය කවුරුත් පවසති යගේ කවුරුත් පවසති යගේ බලන්න ලිව් එක හරිද කියලා පළවෙනි පේලිය පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ රයිට් දැන් මං කියන්න දෙනවා කට්ටියට ඒ නිසා බලන්න ආයෙම පිල්ලම් අඩුද නැද්ද කියලා පුතාලා පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ අනේ බලන්න අර පාටයි සුවඳයි දෙකම එකට තියෙන ලස්සන රෝස මලක් වගේලු කවුද පුතේ කීකරු පොඩි ළමයාගේ කීකරු ඔයා වගේ අම්මා තාත්තගේ සිත රිදවන්නේ නැති අම්මා තාත්තා කියන දේට සවන් දෙන ආදරය කරන කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ අගේ කියන්නේ වටිනකම තමන්ගේ ආදරණීය අම්මට තාත්තට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ආච්චිට සීයට ඒ අය කියන දේ දෙන ඒ අය කියන දේ තෙහයින් යන්නේ නැති ඒ අයට සවන් දෙන පුංචි කීකරු පුංචි දරුවෝගේ අගය කිව්වේ පුතේ වටිනාකම කොයි කවුරුත් හැම වෙලාවෙම කතා කරනවලු එහෙනම් හරිය ලස්සන කවියක් දැන් මයික් ඕන් කරන්න බලන්න පුතාලා ඕන් කරන්නකෝ දැන් වෙන ඒවා කතා කරන්නේ වෙන ඒවා කතා කරන්නේ නැතුව කවුරුත් දැන් මේ කවිය කියන්න බලන්න ලියපු අය ආට සුවඳ කෙනෙක් එක වෙලාවට නෙවෙයි හැමෝම එකට පටන් ගන්න මොලේ ඉඳලා හැමෝම පාට සුවඳ එක වගේ කිව්වට පස්සේ මම කිව්වට පස්සේ කියන පළවෙනි පේලිය පාට සුවඳ එක වගේ එන රෝස මල වගේ කරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ right දැන් මයික්‍රොෆෝන් ඔෆ් කරන්න right right ඔව් ඔව් අනේ ඇත්තමයි ෂෝක් අනේ මෙහෙ බලන්න පුතේ මම ආයි පාරක් කියා දෙනවා බලාගෙන ඉන්න පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ
පාටයි සුවඳයි දෙකම එක වගේම තියෙනවලු ලස්සන රෝස මලක. රෝස මල් පුතාලා දැකලා ඇති. කී පොඩි ළමයාගේ අර අම්මා තාත්තට වැඩිහිටියන්ට ආච්චි සීයාට ආදරය කරන කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ හැමෝම ආස කරනවලු හැමෝම ආදරය කරමින් ඒ වගේ ලස්සන පුතාලා වගේ දුවගේ පුතා ගැන හැමෝම අගේ කියන්නේ ඔයාගේ වටිනකම ඒ හැමෝම කතා කරනවලු. එහෙනම් ඔයාලා හැමෝමත් මේ වගේ කෙනෙක් වෙන්නට ඕන. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති යගේ. දැන් රූලක් කරලා පුතාලා ප්‍රශ්නාංක 1 දාන්න. ප්‍රශ්නාංක 1 යන්න 1 පාට හා සුවඳ පාට හා සුවඳ එක වගේ ඇති හෙට ඉඳලා දිගටම පැවරුම් නිබන්ධන එනවා. තමන්ට ලියන්න පොඩ්ඩක් පුරුදු පුහුණු භාවිතය නැති අය නිසා තමයි මම මේ අද චුට්ටක් ලියවන්නේ. සමහර අය මෙවැනි අභ්‍යාසවල නිරත වුණේ නැහැ. පළවෙනි ප්‍රශ්නේ පාට හා සුවඳ එක වගේ ඇති මල කුමක්ද? එක වගේ ඇති මල කුමක්ද? පළවෙනි පෙළේ ඉඩමදි නම් දෙවෙනි පෙළේ ලියන්න ඇති මල කුමක්ද? එක වගේ ඇති මල කුමක්ද? ඔය අප්සරා මට පේනවා අප්සරා වේගෙන් ලස්සනට ලියලා අසාගෙන ඉන්නවා. දැන් රූලක් කරලා පුතාලා තිතක් තියන්නකෝ. චූටි තිතක් තියනවා. රූලක් කරලා පේලියක එතන තමයි අපි පිළිතුරු ලියන්නේ. ඒ තිත තිබුවට පස්සේ ආයෙම රූලක් කරලා දැන් අංක 2 යොදන්න. රූලක් කරලා තිතක් තියලා ආයෙ රූලක් කරලා අංක 2 යොදන්න. ඔබ බලන්න අත උස්සන්න. පළවෙනි එක ලියලා ඉවරයි. පළවෙනි එක ලියලා ඉවරයි. right good. ලියන 2 දැන් 2 ප්‍රශ්නාංකය හරිම තැන දාන්න. හරිද? ලියන 2 කවුරුත් අගය කරන්නේ කවුරුන්ද? කවුරුත් අගය කරන්නේ කවුරුත් අගය කරන්නේ කවුරුන්ද? 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 කොබන් දෙවෙනි එක ලියපු දුවල පුතාලා. right හරි හොඳයි. මට හැමෝම හොඳින් පේනවා. 3 රූලක් කරලා තිතක් තියන්න. 3 දාන්න කලින් රූලක් කරලා තිතක් තියලා දැන් ආයිම රූලක් කරලා අංක 3 දානවා. 3 මිහි ඇති නාමපද දෙකක් මෙහි ඇති නාමපද දෙකක් ලියන්න. මෙහි ඇති නාමපද දෙකක් ලියන්න. අපි දන්නවා නාමපද ගොඩාක් අපි ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි දුවල පුතාලා අපි මතකයිද නාමපද පුතේ වර්ග කරා. ස්ථාන නාමපද තිබුණා, ද්‍රව්‍ය නාමපද තිබුණා, සත්ත්ව නාමපද තිබුණා, පුද්ගල නාමපද තිබුණානේ. එහෙනම් මේ කවියේ තියෙන නාමපද දෙකක් ලියන්න තමයි තියෙන්නේ. මෙහි ඇති නාමපද දෙකක් ලියන්න. 3 මෙහි ඇති නාමපද දෙකක් ලියන්න. මෙහි ඇති නාමපද දෙකක් ලියන්න. දැන් රූලක් කරලා
ආයම තිතක් තියෙනවා ඒකට උත්තරේ ලියන්න මෙහි ඇති නාම පද දෙකක් ලියන්න 4 දැන් ආයෙ මේ 3 කියන ඉලක්කමට යටි තිතක් තියලා ඒ තිතරත් යටින් තමයි 4 දාලා ලියනවා බහුවචන පදේ ලියන්න 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 ඒ අර්ථ දෙකක් තියෙනවා අපි එක ලියනවා මල පොලක්කිරිය දෙක දානවා ළමයා කෙටියට දානවා මෙහෙම මම කරන විදිහටම පුතා ලස්සනට කරන්න ඕන එක මල දෙක ළමයා බහුවචන පදේ ලියන්න තියෙන්නේ කෙටියට දැම්ම ඉස්සරහින් පිළිතුර ලියන්න තියෙන්නේ එක මල දෙක ළමයා දැන් ආයෙම රුලක් කරලා 5 දානවා අංක 5 පස්වෙනි එක රුලක් කරිය පස්වෙනි එක ලියනවා විරුද්ධ පදය ලියන්න විරුද්ධ පදය ලියන්න විරුද්ධ පදේ ලියන්න විරුද්ධ පදේ ලියන්න විරුද්ධ පදේ ලියන්න ඒකෙත් දෙකක් තියෙනවා එක කීකරු මේ කවියේ ඇසුරිනුයි Tamanට ලැබෙන්නේ දෙක පොඩි කෙටියට දානවා කෙලින් දෙක පොඩි ලියාගන්න පුතාලා ඉක්මනින් පස්වෙනි එකේ විරුද්ධ පදේ ලියන්න එක කීකරු දෙක පොඩි එක කීකරු දෙක පොඩි එක කීකරු දෙක පොඩි පළවෙනි එක කීකරු දෙක පොඩි එක කීකරු දෙක පොඩි එක කීකරු දෙක පොඩි කීකරු දෙක පොඩි එක කීකරු දෙක පොඩි කොමන් ලියලිවර පුතාලා අත උස්සන්න පස්වෙනි එකේ තිබුණේ විරුද්ධ පදේ ලියන්න එක කීකරු දෙක පොඩි දැන් ලියලිවර වෙච්ච දුවල පුතාලා අසාගෙන ඉන්න ලියලිවර වෙච්ච දුවල පුතාලා අසාගෙන ඉන්න අනිත් අය ඉක්මන ලියා ගන්න පස්වෙනි එකේ විරුද්ධ පදේ ලියන්න එක කීකරු දෙක පොඩි පුතේ දැන් අපි තව දැන් ලියලා ඉවර වෙච්ච දුවල පුතාලා මට සවන් දෙන්න දැන් කවුරුත් පිළිතුරු ලියන්නේ නැහැ කියන්නේ නැති උපදේශ කවුරුවත් අනුගමනය කරන්නේ නැහැ දැන් නෙමේ පිළිතුරු ලියන්නේ පුතේ දැන් තව දින කීපයකින් දුවල පුතාලා 4 පන්තියට පා තබනවා ශිෂ්‍යත්ව විභාගයට පෙරම් පුරන පාරමී පුරන දුවල පුතාලට 4 පන්තිය අතිශය පුතේ වැදගත් පන්තිය බවට පත් වෙනවා ශිෂ්‍යත්ව විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍ර දෙකෙන් වැඩි ප්‍රශ්න කොටසක් පුතාලට එකතු කරන්නේ 4 පන්තියේ ලැබෙන විෂය නිර්දේශයෙන් කියලා පුතාලා හොඳට මතක තියාගෙන ඉන්නට වෙනවා. දැන් මෙන්න මේ වගේ කවියක, ගීතයක, සින්දුවක, සීපදයක තේරුම මෙහෙම හිත නිදහස් කරගෙන ප්‍රශ්න 7-8ක් මම මේ අර සරලම තැනකින් පුතාලා පටන් ගත්තේ. පොන්චි ප්‍රශ්න 5යි මම දුන්නේ. මෙවැනි කවියක, සීපදයක, ගීතයක කියවා එහි අරුත අවබෝධ කර ඔබට තනිවම පිළිතුරු ලිවීමේ හැකියාව පුතේ දැන් ඔබ සතුව තියෙන්නට ඕන. ඒකටයි අද ඔයාට මේ පෙර පුහුණුව ලබා දෙන්නේ. මොකද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 පුතාලට නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉඩක් අඳින්න තිබුණාට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ අපූර්වත්වයෙන් පිරුණු වැඩි කොටසක් තමන්ගේ සුන්දර ඇඟිලි දෙක පැන්සල භාවිතා කළා ලිඛිත කොටස් ගොඩක් ලැබෙනවා. ඒ නිසා තමයි පුතාලා කම්මැලි නැතුව මේ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන්
හොඳම ආභරණය වෙන්නේ ඔයාගේ කියවීමේ හැකියාව. ඒ නිසා හැම විටම ඔබ හොඳින් කියවන්න පුරුදු පුහුණු වෙන්න. ඒ මගින් ඔබට ලස්සනට පිළිතුරු ලියන්න පුළුවන්. ආයිම පුතාලා හොඳට අහන් ඉන්නකෝ. පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කවුරුත් පවසති අගේ කීකරු පොඩි ළමයාගේ කවුරුත් පවසති අගේ පාටයි සුවඳයි දෙකම එක වගේ තිබෙන ලස්සන රෝස මලක් වගේලු හොඳට හැදෙන වැඩෙන කීකරු පොඩි ළමයෙක් එහෙම හැදෙන වැඩෙන කීකරු හොඳ පොඩි ළමයාගේ අගය කිව්වේ පුතේ වටිනාකම කවුරුත් බොහොම ඉහළින් කතා කරනවලු එයාට ආදරය කරනවලු බලන්න එහෙනම් ඔයාටත් හොඳ පණිවිඩයක් පුතා හොඳට ලස්සනට වැඩ කරොත් පොත පිරිසිදු අකුරු ලිව්වොතින් දිනපතා පාඩම් ටික හොඳට වැඩ කරොත් දිනපතා හොඳට පාඩම් කියෙව්වොතින් කාටුන් බලන එක අඩු කරෝතින් ක්‍රීඩාව කරන එක අඩු කරෝතින් වැඩිපුර වෙලාවක් ඔබ පොත්පත්වල පාඩම් වල වැඩ කරෝතින් ඔබේ තාත්තා ඔබේ අම්මා ගෙදරින් ආච්චි සීයා ඔබට ඇති වෙන ආදරය සෙනෙහස මෙතෙකයි කියලා කියන්න බෑ ඒ නිසා ඒ පොත්පත් කළ දැන්ම වගේම ඒ ආදරය සෙනෙහස පුතාට ඕන ඒගොල්ලන්ගේ සුභාශිංසන ඕන ඔයාට ජයක් ලබන්න ඒ නිසා ඔබ ලස්සනට මේ සිංහල අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕන දැන් පුතාලා හැමෝම ගණිතය පොත අතට ගන්න ගණිතය පොත අතට ගන්න ඊයේ මම පුතාලට පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් කතා කරා ඊයේත් පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් කතා කරා අද අපි එතෙන් පටන් ඉදිරියට යන්නයි හදන්නේ ලියන්න ඊයේ අපි සංඛ්‍යා 3ක් වටිනකම ඉලක්කමෙන් ලිව්ව මට මතකයි දැන් හැම දරුවෙකුටම අපි විශ්වාස කරනවා 3 පන්ති අවසන් වෙන්න යන්නේ හැම දරුවෙකුටම අපි විශ්වාස කරනවා 0 ඉඳලා 999 දක්වා ඒ අතරමැද තියෙන ඕනම සංඛ්‍යාවක් පුතේ අකුරෙන් ලියන්නත් අකුරෙන් දෙන සංඛ්‍යාවක් ඉලක්කමෙන් ලියන්නත් පුහුණුව තියෙන්නට ඕන. තරුවක් දාලා පුතා ලියන්න වටිනාකම ඉලක්කමින් ලියන්න. අද ඉලක්කමින් වටිනාකම ඉලක්කමින් ලියන්න. වටිනාකම ලස්සන අකුරු තියෙන්න ඕන ඉලක්කමින් ලියන්න. වටිනාකම ඉලක්කමින් ලියන්න. මම නම් හැම දවසකම ගෙදර පහුගිය දවස්වල ලිව්වා නිවාඩු කාලේ හොඳේ. ඇත්තම අපේ ආච්චි හරියට බනිනවා. ඒ නිසා මම හැමදාම ලිව්වා. ඒ නිසා මම කොහොම හරි වෙනද ලියපු විදියටම අකුරු ටික ලියනවා. වටිනාකම අකුරින් ලියන්න. දැන් ලස්සනට අඩිරුල කිව්වා. ඒවා අමතක කරන්න බෑ. කියා දීලා තිබුණේ පුතාලට ලස්සනට නිර්මාණශීලීව වැඩ කරන විදිය. නිල් ඉර මෙතන හරියද බැලුවා. මේ පෙත්ත හරියද බැලුවා. ලස්සනට අඩිරුල තියලා මාතෘකාවට ඉරක් ගැහුවා. වටිනාකම ඉලක්කම දැන් දාන රුලක් කිරිය 1 ආයි රුලක් කිරිය 2 ආයි රුලක් කිරිය 3 පළවෙනි එක ලිව්වා 600 මිලිව ඉක්මනින් පළවෙනි එක 618 දෙවෙනි එක 705 තුන්වෙනි එක 856 චුට්ටක් එහාට කරා කෙටි ඉර 3 කෙලින් යෙදුවා 618 දෙවෙනි එක 705 ඊළඟට 856 අකුරෙන් ලස්සන ලියන්න පුතාලා අකුරු එකට ගාවන්න බෑ අකුරු එකට බැඳෙන්න බෑ හරි අපූර්වට තියෙන්නට ඕන පළවෙනි 3 618 දෙවෙනි එක 705
තුන්වෙනි එක 856 856 856 ලිවද පුතේ රයිට් කොබන අතුස්සන් ලියපු අය රයිට් තාම සමහර අය ලියනවා පේන උත්තර දාන්නේ නැහැ පුතාලා දැන් ආයම රූල් දෙකක් කියලා තරුවක් දාන්න ආයම රූල් දෙකක් කියලා තරුවක් දැම්මා ආයම රූල් දෙකක් ගිහිල්ලා තරුවක් දාන්න දැන් තරුව දාලා ලියන්න තරුව දාලා කෝ කියන්නකෝ පුතේ හරිද ලියලා ඉවරයි අත උස්සන්න කෝ ලියලා ඉවරයි අත උස්සන් රයිට් ඊළඟ ලියන්න පුතාලා තරුවක් දාලා හිස් තැනට සුදුසු සංඛ්‍යාව ලියන්න 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 ලස්සනට මාතෘකාට ඉර ගහනවා මාතෘකාට ඉර ගහන්න සංඛ්‍යාව ලියන්න ඉර ගෙහුවද පුතාලා මාතෘකාව පළවෙනි එක එහෙනම් ලියමු රූලක් කර රූලක් පුතාලා අංක 3ක් දාන්න 1 2 3 කියලා ප්‍රශ්නාංක දෙකක් තියෙනවා 1 2 3 ප්‍රශ්නාංක දෙකක් තියෙනවා 1 2 3 දැන් පළවෙනි කොටු දෙක අතහැරලා ලියන්න 6 කමාවක් දැම්මා ආයි කොටු දෙකක් එහාට ගිහලා 9 ලිව්වා කමාවක් දැම්මා ආයි කොටු දෙකක් එහාට ගිහලා කොටු දෙකක් දිගට හිස් තැනක් තියුවා ආයි කොටු දෙකක් අතහැරලා ඊළඟට අවසානයේට 15 ලිව්වා එක පෙළියේ තියෙන්නට ඕන එක ඉන්න ඕන ඊළඟට පිස්සලම දෙවෙනි එකට 7 12 හිස්තනක් තිව ඊළඟට 22 ලියා ගන්නකෝ 6 9 හිස්තනක් 15 ඊළඟට 7 ඊළඟට 12 හිස්තනක් ඊළඟට 22 8 ඊළඟට 14 හිස්තනක් ඊළඟට 26 26 26 26 6 9 හිස්තනක් 15 සමහරු නිකන් අතරි දෙනවා වගේත් පෙන්නනවා මට අනේ එහෙම කරන්න එපා ලියන්න රයිට් ඔන්න එහෙනම් හරිනේ හිස් යන සුළු සංඛ්‍යාව ලියන්න. එතකොට ඊයේ පුතාලට මම එකතු කිරීම යොදාගත්තා ඊයේ මම එකතු කිරීම කරා. හැබැයි ඊයේ මම එකතු කිරීම මත ස්ථානීය 3කට ගියා. අනිත් එක ස්ථානයේ එකක් ඉතුරුව සහිතව. දැන් අපි පුතේ සංඛ්‍යා අඩු කිරීමේදී අනිවාර්යින්ම එක ස්ථානයට එහා පැත්තෙන් 10 ස්ථානයෙන් එකක් අරගෙන ඇවිල්ලා අඩු කිරීමේ හැකියාව දැන් ඔයාට තියෙන්නට ඕන හේතුව දැන් ඔයා තව දින කීපයකින් 4 පන්තියට යන්න හදන්නේ
මේ ටික ලියලා ඉවරයි. හැමෝම රූල් එකක් කරලා තරුවක් දාලා එතන ඉඳ මදි නම් එහා පිටට යන්න. නැත්නම් රූල් එකක් කරලා තරුවක් දාලා ලියන්න පුතාලා අඩු කරන්න. අඩු කරන්න. අඩු කරන්න. අඩු කරන්න. මාතෘකාවට ඉර ගෙහුවා අඩු කරන්න. අඩු කරන්න. අඩු කරන්න. හැමෝම මාත් එක්ක එකට යන්නට ඕන අඩු කරන්න. මාතෘකාවට ඉර ගෙහුවට පස්සේ පුතාලා දන්නවා මේ තියෙන තමන්ගේ පොතේ නිල්ලිර ටිකක් එහාට ගිය අංක 1 යෙදුවා. ආයෙ ටිකක් එහාට ගිය අංක 2 යෙදුවා. ආයෙ ටිකක් එහාට ගිය අංක 3 යෙදුවා. 1 2 3 අංක 3 යෙදුවා. අඩු කරන්න. දාන්න ඇත් කළ ප්‍රශ්නාංක 3 අඩු කරන්න. අඩු කරන්න. අඩු කරන්න. දැන් ලියන්නේ මෙහෙමයි පුතේ බලන්න ඔයාලට මතක ඇති එක කොටුවක එක ඉලක්කමයි ස්ථානගත කරේ මේ ප්‍රශ්නාංකයට යටින් පේලියක් අතාරිනවා මෙතනින් පේලියක් අතෑරලා තමයි ලියන්නේ මෙතනින් පේලියක් අතෑරලා ලියන පුතාලා ලියන්න 62 62 යටින් ලියන ඊළඟට මම කියන විදිහටම කරාම හරි දෙවෙනි එකට එනවා පේලියක් අතෑරියා 80 මේකට යටින් ලියනවා 15 ඊළඟ එකට එනවා 91 ඊළඟ එකට ලියනවා මෙතනින් 22 දැන් පැහැදිලි දැන් අතුලට මෙතන ටිකක් ගෙහුවා මෙතන ටිකක් ගෙහුවා මෙතන ටිකක් ගෙහුවා දැන් එක පේලියක් ඉඩ තියවා උත්තරේට ඊට දෙකක් ලකුණු කරා ඉක්මනින් ඉස්සරහින් මෙතනට අපි අඩු කිරීමේ ලකුණ යොදනවා අඩු කිරීමේ ලකුණ යොදනවා 1 2 3 1 2 3 අඩු කිරීමේ ලකුණ යොදනවා 1 2 3 අපි අඩු කිරීමේ ලකුණ යොදනවා 1 2 3 අඩු කිරීමේ ලකුණ යොදනවා අඩු කිරීමේ ලකුණ යොදනවා 1 2 3 ඊළඟට ඉරි ගැහුවද පුතාලා අඩු කිරීමේ ලකුණ යදුවද ඩායිම් රූල් දෙකක් කරලා පුතේ අර කෙලින්ම 4 5 6 4 5 6 යොදනවා අර කෙලින්ම රූල් දෙකක් අතෑරලා පහලට ඇවිල්ලා 4 5 6 4 5 6 යොදනවා 4 5 6 යොදනවා 4 5 6 4 5 6 4 5 6 යොදනවා 4 5 6 4 5 6 4 5 6 4 5 6 යොදනවා 4 5 6 4 5 6 ලිව්වද පුතාලා 4 5 6 දැන් 4 5 6ටත් ආව එහෙමයි බලන්න පුතේ බෝඩ් එක අර වගේම පළවෙනි පේලිය අතෑරලා ඊළඟට ලියන මෙතනින් 70 යටින් ලියනවා 13 ආයෙම පේලියක් අතෑරියා මෙතනින් එතන ලියනවා 63 මේක යටින් ලියනවා 14 ඊළඟ ලියන මෙතනින් 92 ඊළඟ මෙතනින් ලියනවා අපි 35 අර වගේ මඩිවල තියලා හිස් තැන තියුවා ඉර ගැහුවා පේලියකට හිස් තැනක් තියලා උත්තරේට ඉරි දෙකක් ලකුණු කරා ඉස්සරහින් හැමෝම අඩු කිරීමේ ලකුණ යොදනවා ලියා ගන්නකො පුතාලා හැමෝම ඉක්මනින් වේගෙන් ලියා ගන්න අඩු කිරීමේ ලකුණ යොදනවා ලිව්ව දේ තුනත් හොඳට ලියාගෙන පුතේ අනිවාර්යෙන්ම මේ දැන් මම එකක් කියා දෙන්න හදන්නේ
right. එහෙනම් බෝඩ් එක බලන්නකෝ දැන්. ඔන්න මේක තමයි පුතාලා හොඳට හඳුනා ගන්න ඕන අභ්‍යාසයක්. ඔන්න බලන්න පළවෙනි මේක. බෝඩ් එක දිහා බලන්න පුතාලා හැමෝම. කො මට පේන වෙන වැඩ කරන්න බෑ. ඉතින් බලා ගන්න පළවෙනි එක මම එකම එකයි නැත්තම් ගණන් දෙකයි හදන්නේ. මේ අනුව පුතාලා බලා ගන්නකෝ. පුතේ වෙනද වගේනේ අද අඩු කරන්න තියෙනවා 2කින් 3ක් බෝඩ් එක බලන්න. 2කින් 3ක් අඩු කරන්න බෑ. දෙක කුඩා සංඛ්‍යාවක් නිසා අපි යනවා 10ක් ස්ථානෙට. යාගේ ළඟ 6ක් තියෙනවා. පුතේ හොඳට බලන්න. මේ 6න් එකක් අරගෙන එනවා ලියන්න ගත්ත එක පුතාලා හැමෝම මෙතන. දැන් එතන 12ක් තියෙනවා. කීයක් තියනවාද 12ක්. දැන් 12න් තමයි අඩු කරන්න තියෙන්නේ 3ක්. අපි අඩු කරමු 12න් 3ක්. අඩු කරමු 12න් 3ක් 11 10 9. ආය අඩු කරන්න බලන්න 3ක් 12න් 11 10 9. හොඳයි ලිව්ව එහෙනම් මෙතන 9. එතන ආව 9 ආව හැටි හැමෝටම පැහැදිලි. හැබැයි දැන් මතක තියාගන්න ඕන පුතාලා මෙතන 6ක් නෑ. 6න් එකක් එහා පැත්තට දුන්නා. ඒ නිසා චුට්ටක් උඩින් ලියා ගන්න. දැන් මෙතන තියෙන්නේ 5යි. දැන් අඩු වෙන්නේ 5න් එකක්. එහෙනම් හරි ලේසි. 5න් එකක් අඩු වුණාම තමයි 4. එහෙනම් 49යි. තව එකම එකක්. තව පළවෙනි ගාන දෙවෙනි ගානත් මම හදනවා. බලන් ඉන්න මාත් එක්ක. උදව් කරන්න මට. ඔය මයික්‍රොෆෝන් ඕන් කරන් ඉන්න පුතාලා මයික්‍රොෆෝන් එක ඔෆ් කරන්න. එන්න දෙවෙනි ගාන හදන්න පුතේ බලාගෙන ඉන්න හොඳ හැටි. ඔන්න සංජනා බලා ගන්න. පුතේ බිංදුවෙන් 5ක් අඩු කරන්න තියෙනවා. බලන්න දෙවෙනි ගාන. බිංදුවෙන් 5ක් එහෙම අපිට අඩු කරන්න බෑ. ඒ නිසා අපි 8න් 10 ස්ථානයේ ගාව 8ක් තියෙනවා. මෙයාගෙන් එකක් එහා පැත්තට ඉල්ල ගත්තාම ලියන්න එතන 10ක් තියෙනවා. මේ පෙර පුහුණුව ලබා දෙන ආකාරයට කරන්න. දැන් 10යි. 10න් අඩු කරා 5ක්. 10න් 5ක් අඩු වුණාම 5යි. එහෙනම් දැන් මෙතන 8ක් නෑ. ඒ එහා පැත්තට එකක් දුන්නා. මතකය නිවැරදි. ඒ නිසා මෙතන ඇත්තටම දැන් තියෙන්නේ 7යි. ඒ නිසා පුතාලා උඩින් ලියන්න 7. අන්න දැන් පුතේ අපි 7න් එකක් අඩු කරා. එහෙනම් උත්තරය 6යි. කොබලන්න තේරුණා අය දුවල පුතාලා අත උස්සන්න. රයිට්. එහෙනම් තනියම ඉතුරු ගණන් ටික ඔබ තනියම සම්පූර්ණ කරන්න ඕන. දැන් හදන්න බෑ. හැබැයි මේ හදපු විදියට ඉතිරි ටික සම්පූර්ණ කරන්න ඕන. නිවැරදිව හැම කෙනෙක්ම හැම දරුවෙක්ම ඊටාම නිවැරදිව. ඊළඟට පුතාලා දැන් ලියපු නිසා මිනිත්තුවක් අසාගෙන ඉන්න. ආයි මං කතා කරන්න පාඩම් ඒකකය ගැන. පහුගිය දවස්වල පුතේ අපි පන්තියේදී මේ වෙලාව ගැන කතා කරා. වෙලාව ගැන ඔරලෝසුව ගැන කතා කරා. කාලය ගැන ඉගෙන ගත්තා. ඕගොල්ලෝ හැමෝම දන්නවා අපේ ගෙදර අපේ නිවස තියෙන ඔරලෝසු මුහුණත ගැන අපි කතා කරලා අපි ඉගෙන ගත්තා. ගෙදර තියෙන සාමාන්‍ය ඔරලෝසුවේ පුතේ ඉලක්කම් 12ක් තිබුණා. මේ ඉලක්කම් 12 ප්‍රධාන කටු දෙකක් දක්නට ලැබුණ. එකක් කොට කටුව, මේකට පැය කටුව කිව්වා. අනිත් එක දිග කටුව, මේකට මිනිත්තු කටුව නැත්නම් විනාඩි කටුව කියලා කිව්වා. සාමාන්‍ය ඔරලෝසු මුහුණතේ ඉලක්කම් 12ක් තිබුණා කියලා පුතාලට මතකයි. හැම විටම පුතේ මේ ඔරලෝසු මුහුණතේ කටු ගමන් කරේ දක්ෂිණාර්ථව කියලා මතකයි. දකුණු අත පැත්තට තමයි ඔරලෝසුවේ කටු ගමන් කරේ. ඊයේ මම පුතාලට මේ නැවත මතක් කරා පෙර සංඛ්‍යාව සහ පසු සංඛ්‍යාව කියන්නේ කොමක්ද කියලා. පෙර කියන්නේ නිතරම කලින් කියලා කිව්වා. පසු කියන්නේ පසු කරන අවස්ථාව කියලා කිව්වා. ඒ වගේමයි එහෙනම් ඔරලෝසු මුහුණතකත් පෙර හා පසු වේලාව ඔබට දක්වන්න පුළුවන්කම තියෙනට ඕන. හැබැයි පුතේ ඒ අභ්‍යාසයට එන්න කලින් මේ දුවල පුතාලා හැම කෙනෙකුටම ඔයාලගේ ගෙදර ඔයාලගේ නිවස කියන සාමාන්‍ය ඔරලෝසු මුහුණතේ වේලාව දැන් තනිවම කියන්න ඔබට හැකියාව තියෙන්නට ඕන. මේවා පුතේ විශේෂයෙන් ප්‍රශ්න පත්‍රයක නිබන්ධනයක ඉරිගාන කටයුත්තකට වඩා වැඩිය ගිය ප්‍රායෝගික අත්දැකීමක් වෙන්නට ඕන. යහපත් පුරවැසියෙක් ලෙස අනාගතයේ දවසක සමාජගත වෙන්නට හදන ඔයා මේ සංකල්ප ඔබ දැනගෙන ඉන්නට වෙනවා.
හොඳින් ඔරලෝසු මුහුණතේ වෙලාව දැන් ඕනම කෙනෙකුට කියන්න හැකියාව තියෙනට ඕන. ගෙදර තියෙන දින දර්ශනය දිහා බලලා සතියේ මාසෙ දිනය දවස අඳුනගැනීමේ හැකියාව දැන් ඔබ සතුව තියෙනට ඕන. මේවා දෛනික ජීවිතයේ පුතේ පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දිනපතා අපිට ඕන කරන කරුණු කාරණා සහ ප්‍රායෝගික අත්දැකීම්. ඒ නිසා මට මතකයි මම පුංචිම කාලේ වෙලා බලන්න පුරුදු වුණේ. ඇත්තමයි මට බඩගානකට මට පුළුවන් වුණා. අපි එහෙම ගාගෙන ඔරලෝසුව ගාවට ගිහිල්ලා තමයි කුස්සියේ නම්මට කිව්වේ අම්මේ දිග කටුව 12 ගාව පොට එක පොඩි කටුව 3 ගාව කියලා අපි පුංචි කාලේ වෙලාව අඳුනගත්තා පුරුදු පුහුණු වුණා. ඒ නිසා පුතාලගේ අම්මලා තාත්තලා මේ ප්‍රායෝගික කරුණු කාරණාවල් වලට ඔබට අනිවාර්යයෙන්ම උදව් උපකාර කරලා ඔබ නිවසේ ඇතුලේ මේ ඔරලෝසු මුහුණතේ වෙලාව බැලීමේ හැකියාව ඊළඟට ගියාම දින දර්ශනය කැලෙන්ඩර් එකේ සතිය කවද්ද දිනය කවද්ද මාසය කවද්ද දිනයට අදාළ දවස කොමක්ද ඒ කැලෙන්ඩරයක් වුණත් ඔබ හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබිලා තියෙනට ඕන. ඒ නිසා පුතාලා හැම කෙනෙක්ම මම විශ්වාස කරනවා දැන් හැමෝටම මේ සාමාන්‍ය ඔරලෝසු මුහුණතේ පුතේ වෙලා බැලීමේ හැකියාව ඔබට තියෙනවා කියලා. මොකද හේතුව ඔබ මේ ඔරලෝසු මුහුණතේ වෙලා බලන්න හොඳින් ඉගෙන ගත්තොත් විතරයි අපිට ඩිජිටල් ඔරලෝසුවේ එහෙම නැත්නම් පැය 24 ඔරලෝසු මුහුණතේ ඉලක්කම් 4ක් සහිතව වෙලාව බලන්න අපිට පුරුදු පුහුණු වෙන්නේ. තරුවක් දාලා එහෙනම් පුතාලා ලියන්න පහත වේලාවට පැයකට පහත වේලාවට පැයකට පසු වේලාව ලියන්න. පහත වේලාවට පැයකට පසු වේලාව ලියන්න. පහත වේලාවට පැයකට පසු වේලාව ලියන්න. ලස්සනට මාතෘකාඩියට ගෙහුව මෙන්න වෙලාවල් 3ක් මම දුන්න පුතේ 1 2 3 පහත වේලාවට පැයකට පසු වේලාව ලියන්න. පැයකට පසු වේලාව ලියන්න. පැයකට පසු වේලාව ලියන්න. පළවෙනි එක පෙරවරු 6 දෙවෙනි එක පස්වරු 3 මම බෝඩ් එකේ ලිව්වා කෙටි පදේ යොදලා ඊළඟ පස්වරු 5 ලස්සනට කෙටියට කෙලින් යොදනවා. පහත වේලාවට පැයකට පසු වේලාව ලියන්න. පෙරවරු 6 පස්වරු 3 පස්වරු 5 කෙටියට 3 ලස්සනට එක දිගට යොදනවා. එක දිගට යොදනවා. ලිව්වද පුතාලා මේ 3 පෙරවරු 6 පස්වරු 3 ඊළඟ පස්වරු 5 පස්වරු 5 පස්වරු 5 ඊළඟ ආයම රූල් දෙකක් අරින්න. ආයම රූල් දෙකක් කළා පුතාලා කරුවක් දාලා ලියන්න. පහත මේ තුන හරිද කොබන් ලියලා ඉවරයි අත උස්සන්න පුතාලා. කො සමහර අය අත උස්සන්නේ අංක 3ම ලියලා ඉවරයි කෙටි ඉස්සරහට දාලා දැන් ආයම රූල් දෙකක් කරලා ලියන්න. පහත වේලාවට
පැයකට පෙර වේලාව ලියන්න. අන්න පැයකට කලින්. පැයකට පෙර වේලාව ලියන්න. 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 පෙර වේලාව ලියන්න. පැයකට පෙර වේලාව ලියන්න. පෙර වේලාව ලියන්න. පෙර වේලාව ලියන්න. මෙන්න පුතේ තුනක් තියෙනවා 1 2 3 අංක තුනක් තියෙනවා 1 2 3 1 2 3 1 2 3 පෙරවරු 8 ඊළඟ පස්වරු 3:30 අන්න 3 තිතක් 3:0 පස්වරු 3:30 දෙවෙනි එක පස්වරු 3:30 ඊළඟ පස්වරු 6 ඊළඟ පස්වරු 6 පස්වරු 6 පස්වරු 6 පස්වරු 6 පස්වරු 6 පළවෙනි එක පෙරවරු 8 දෙවෙනි එක මෙහෙම පස්වරු 3:30 ඊළඟ පස්වරු 6 කෙටියට ඉස්සරහින් යොදන්න කෙටියට ඉස්සරහින් යොදනවා ඊළඟ පුතාලා රූල් දෙකක් කැරලා ලියන්න රූල් දෙකක් කැරියා සම්මත ක්‍රමයට ලියන්න සම්මත ක්‍රමයට ලියන්න දැන් මේවා අමතක ඇති සමහර අයට සම්මත ක්‍රමයට ලියන්න සම්මත ක්‍රමයට ලියන්න සම්මත ක්‍රමයට ලියන්න සම්මත ක්‍රමයට ලියන්න මාතෘකාට ඉර ගෙහුවා රූලක් කර රූලක් දාන්න අංක 5ක් පළවෙනි මීටර 3යි දෙවෙනි එකේ මීටර 8යි දෙවෙනි එකේ සෙන්ටිමීටර 10යි තුන්වෙනි එකේ ලීටර 3යි මෙල් එක යට එක ලියා ගන්නකො පුතාලා එක යට එක ලියා ගන්න එක යට එක ලියා ගන්න හැමෝම දැන් චුට්ටක් ලියලා ඉවරයි එහාට ගිහිල්ලා කෙටියට කෙලින් දාගන්න පුළුවන් ලස්සනට මෙහෙම කෙටියට කෙලින් දානො කෙටියට කෙලින් කෙටියට කෙලින් දානො
ලිව්වද මීටර 8යි මීටර 8යි සෙන්ටිමීටර 10යි ලීටර 3යි මිලිලීටර 50යි. චුට්ටක් එහාට ගියාම පුතේ කෙටියට ලස්සනට දාන්න පුළුවන් කෙලින් එනවා වැඩ හැඩයි එතකොට. දැන් බලන්න පුතාලා පළවෙනි එක මම එකම එක කියා දෙන්නේ මේ කරපු අභ්‍යාසයක්. පුනරීක්ෂණය ඔබේ මතක ශක්තියයි බැලුවේ මීටර 3. පුතේ මේක සම්මත ක්‍රමයට ලියනකොට පුතාලා නිතරම දන්නවා වටිනකමයි මුලට ලියන්නේ. එනම් කොටුවක් එහාට ගියා ලිව්වා 3 වටිනකම තියෙන 3 ඒ සංඛ්‍යාව ලිව්වා. මීටර හඳුන්වන ලෝකයේම පිළිගත් සම්මත ඒකකය තමයි අකුර සිම්පල් m. එහෙනම් m ලිව්වා 3යි m 3යි m. අනිත් ටික ඔබ තනියම කරන්නේ. දැන් පැන්සල පුතාලා පැත්තකින් තියලා පේපර් කට්ටලයක් දෙන්න. මෙන්න මේකට සවන් දෙන්න. මේ ප්‍රශ්න පත්‍ර අහන් ඉන්න පුතාලා දැන් අද දැන් තමන්ට අපි අද ඉඳලා මේ ප්‍රශ්න පත්‍ර කට්ටල තමන්ට නිකුත් කරනවා. ප්‍රශ්න පත්‍රය මේ වගේ ඔබට ඒ අදාළ තැන් වලින් අරගෙන යන්න පුළුවන්. පරිසර කඳවුරේ ප්‍රශ්න පත්‍ර 8ක්. එතකොට ගණිතයේ ප්‍රශ්න පත්‍ර 8ක්. සිංහල ප්‍රශ්න පත්‍ර 8ක් ඔබට එකතු වෙනවා. එතකොට මේ පැවරුම් එතන 8 වරක් වුණ 24ක්. ඊට අමතරව ඇගයීම් පරීක්ෂණ 2ක්. ඇගයීම් පරීක්ෂණ විභාග ප්‍රශ්න පත්‍ර 2ක්. ඊට අමතරව රූපික රාමු පිළිබඳ ප්‍රශ්න පත්‍රයක්. 3 පන්තියේ ඕගොල්ලන්ට පැවරුම් නැත්තම් නිබන්ධ 7ක කට්ටලයක් අද ඉඳලා අපි නිකුත් කරනවා. දුවල පුතාලා චූටි උදව් ඒ කට්ටලය තමන් පන්තියට යන ඒ අදාළ ස්ථානයෙන් ඒ තමන්ගේ ගාස්තු ගෙවලා තමන්ට පුතාලට අරගෙන යන්න පුළුවන්. මේ වගේ ආරක්ෂිතව මේක සකස් කරලා සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දුවල පුතාලත් අපේ පන්තිවල ඉන්න අද ලොකු කනගාටුවක් තියෙනවා. මේ පන්තියට මගේ සහභාගී වෙන දූ දරුවන්ගෙන් විශාල පිරිසකට පුතේ මේ පහසුකම් භුක්ති විඳින්න විදියක් කමක් නැහැ. ඒ විවිධ ගැටලු තියෙනවා. සමහරුන්ට තාක්ෂණික ගැටලු තියෙනවා, සමහරුන්ට ආර්ථික ගැටලු තියෙනවා, සමහර ප්‍රදේශවල සංඥා භාවිතයේ පිළිබඳ ගැටලු තියෙනවා, සමහර වෙලාවට මේ වෙලාවේ වෙනත් උපකාරක පන්තියක්, තව සමහර කෙනෙකුට පාසලේ ගුරුවරයාගේ පන්තියක්. ඉතින් අපි කිසි විටක ඔබට ඒවටත් සහභාගී වෙන්න ඕන නිසා විශාල පිරිසකට මේ වෙලාවේ සම්බන්ධ වීමට හැකියාවක් දක්වනවා. ඉතින් මේ සෞඛ්‍ය උපදෙස් මත පුතේ හැමතිස්සෙම මේ ප්‍රශ්න පත්‍ර ඔබට නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂ අවස්ථාවකයි අපි මේ ඉන්නේ සෞඛ්‍ය ගැටලු ගොඩකට මැදි වෙලා. ඒ නිසා මේ පන්තියේ විශේෂයෙන්ම 3 පන්තියේ අම්මලා තාත්තලාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. ගොඩාක් දරුවන්ට මේ වැඩසටහනට සම්බන්ධ වෙන බැරි වෙච්ච දූ දරුවන්ට අඩුම තරමේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ රැගෙන යන්න ඔබ දැනුවත් කරන්න. මේ નિયમિત දිනයට ඇවිල්ලා සහභාගී වෙලා අරගෙන යන්න කියලා ඔබේ හිතවත් අය ඉන්නවා නම් අනේ චූටි දුරකථන නැමතුමක් හරි අයට දීලා දැනුවත් කරන්න. අපි විශාල මහන්සියක් අරගෙනයි මේ නිෂ්පාදන කණ්ඩායමක් එක්ක මේ වගේ වැඩසටහනක් අරගෙන ආවේ. පැවරුම් 27ක් මෙතන සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඔබේ යාළුවන් හිතවතුන් දුර පළාත්වල ඉන්න ඕනම කෙනෙකුට මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. හෙට සිට වුණත් ඒ WhatsApp අංකයට WhatsApp තියෙන දුරකථනයකින් WhatsApp අංකයක් මැසේජ් එකක් අපිට එවුවාම ඒගොල්ලෝ අපිට ලියාපදිංචි වෙලා ඔබේ යාළුවන්ට හිතවතුන්ට මිතුරන්ට අපේ පන්ති වලට ඉන්නේ නැති දූ දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. විශාල පිරිවැයක් දරමින් මේ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරමින් ඔබට මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒ නිසා අලුත් දූපතුන් සම්බන්ධ කරන්න පුළුවන්. ඔබ ඊට කාරුණික වෙන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. මෙන්න මේ අපේ පන්තිවල ඉන්න දූ දරුවන්ටත් ඔබටත් මේ මොකද වරින් වර ඔබ දුරකථනයෙන් කතා කරාට අපිට මේවා දෙන්න බැරි වෙනවා. ඒ නිසා ඒ නියමිත වෙලාවල් වලට ඇවිල්ලා කඩිනමින් ඒක රැගෙන එතන රැඳෙන්නේ නැතුව ඔබ ඉක්මනින් කඩිනමින් යන්න. ඒ නිසා අද මේ වැඩසටහන වලට සහභාගී වුණොත් බැරි වුණු ඔබේ නිවස අසල ඉන්න එහෙම නැත්නම් ඔබේ ඉස්කෝලේ පන්තියේ පාසලේ ඉන්න යාළුවන්ට උදව්වක් උපකාරයක් කරන්න අවශ්‍ය නම් ඔබ ඒ බව දැනුම් දීලා මෙයා අරගෙන දෙන්න පුළුවන්. ඉතින් අද දවසෙත් පුතාලා තාම හොඳට වැඩ කරා. ඊළඟ දවසේ මම හිතන්නේ අපි ආයෙ හම්බ වෙන්නේ සෙනසුරාදා. සෙනසුරාදා වෙනකොට මේ නිබන්ධන පුතාලා කරන්නේ නැහැ. දැනගෙන ගියාට මම කියනවා ඒවයි තියෙන අංකය අනුව මොකද්ද කරන්න ඕන කියලා. නිබන්ධන කට්ටලේ අරගෙන ඉන්න පුළුවන්. හැබැයි දැන් පුතාලා නිවසේදී
ගුණනවගෝ හොඳින් පාඩම් කරගෙන ඉන්න ඕන හැම දරුවෙක්ම. ඒ නිසා අද දෙවෙනි දවසේ අපි හමු වුණේ ඉතාම හොඳින් ඔබ මාත් එක්ක මේ වැඩසටහනට එකතු වුණා. ඒකට ගොඩාක් සතුටුයි. හරි දුවල පුතාලා හරි ආසාවෙන් උවමනාවෙන් උනන්දුවෙන් සම්බන්ධ වුණා. ඊළඟ දවසේ පුතාලට පැවරුම් ටික ඔක්කොම අතට එනවා. ඒ නිසා පුතාලා හැමෝටම අපි ආයි හමු වෙනතුරු සුබ දවසකට සුබ පතමින් ආශිර්වාද අද අපින් සමුගන්නවා. පුතාලා හැමෝටම එහෙනම් ආයුබෝවන් සුබ දවසක්. පුතාලා දුවලා හැම කෙනෙකුටම